මේ මං හිතන්නේ මේක හදිසි අනතුරක් වළක්වාගත හැකි දෙයක් නෙමෙයිනේ. නමුත් මේක සිදු වෙන්නේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ. අපිට වගකීම් පැවරිච්ච සීමාවක් වුණත් මේක ජාත්‍යන්තර මුහුදු සීමාව. මෙහි යම් කිසි අනතුරුදායක තත්වයක් ඇති වුණොත් ඒක මේ ශ්‍රී ලංකාවේ වෙන අපිට විතරක් නෙවෙයි මුළු ජාත්‍යන්තරේම බලපාන. එහෙමනම් මීට වඩා වගකීමක් නැද්ද විදේශ අදාළ බලධාරීන්ට අදාළ කණ්ඩායම් වලට මේක වහාම අපිත් එක්ක එකතු වෙලා මේකට මැදිහත් වීමක් වෙන්න? මම ඒකට උත්තර දෙන්නම්. වගකීමක් තියෙනවා. ඒ වගකීමක් තියෙන නිසා තමයි මේ නෞකාවල ඒ අයිතිකාර සමාගම් ක්ෂණිකව අපිත් සමග සම්බන්ධ වුණේ. විශේෂයෙන්ම අධ්‍යක්ෂ ජෙනරාල් වෙළඳ නෞකා ඔහුත් සමග සම්බන්ධ වෙන. මොකද නීතිමය බැඳීමක් තියෙනවා. මේ සිදුවීම පටන් ගත්තේ නාවික සැතුම් 38ක්. එතකොට අපේ ටෙරිටෝරියල් වෝටර්ස් ඒ කියන්නේ 12 nautical miles කියන දේශීය ජල තීරයෙන් එළියට වෙන්න. නමුත් අපේ EZ එක අනන්‍ය ආර්ථික කලාපය තුල. එතකොට ඒකේ වගකීමක් තියෙනවා. එතකොට ඒ වගේම නෞකාවේ අයිතිකාරයන්ට වගකීමක් තියෙනවා වගේම නෞකාවේ කපිතාන්වරයාට සහ කාර්ය මණ්ඩලයට වගකීමක් තියෙනවා. ඔවුනුත් ඒකට වග කියනවා. එතකොට ඒ හා සමගාමීව වගකීමක් තියෙනවා අපි ඒක පාලනය කරන රාජ්‍ය ෆ්ලැග් ස්ටේට් එක හැටියට. එතකොට ඒකෙදී නාවික හමුදාව ෆස්ට් රෙස්පොන්ඩ් අපේ national oil spill contingency plan කියලා දෙයක් මේ ලංකාවේ තියෙනවා. එතකොට ඒ national oil spill contingency plan එකේ ෆස්ට් රෙස්පොන්ඩන්ට් හැටියට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක හමුදාව ඒකට බැඳී සිටිනවා. එතකොට ඒකේ ක්‍රියාත්මක වුණ අපි ක්‍රියාත්මක වුණා. එතකොට ඒකේ අධිකාරීම බලතල තියෙනවා මීපයකට. එතකොට ඒගොල්ලෝ හැටියට අපිට තියෙනවා වගකීමක්. අපි ඒ අනුව ඒ අවශ්‍ය දැනුම් දීම් බ්‍රෝඩ්කාස්ට් දීලා තියෙනවා නෞකාවට exercise utmost navigational caution in this area because of this fire. එතකොට මේ වගේ අය ජාත්‍යන්තරව අපි ගත යුතු පියවරවන් අපි අරගෙන තියෙනවා. එතකොට ඒ හා සමගාමීව අනිත් රටවලුත් අපිට එකතු වෙන්නේ ඒ ජාත්‍යන්තර බැඳීම සහ වගකීම මතයි. අඩ්මිරාල් ඔබගේ තියෙන දැනුමත් සමග මේ තත්වය යහපත් අතට පාලනය කරගන්න කොච්චර කාලයක් ගත වෙයි කියලා හිතනවද? සාමාන්‍යයෙන් ඉතිහාසය පුරා මේ වගේ සිදුවීම් බැලුවොත් මේවා දවසින් දෙකකින් ඉවර වෙන්නේ නැහැ. අපේ අවසාන මේ වගේ අත්දැකීමක් තිබ්බා ඩැනියලා කියන කන්ටේනර් සර යන නෞකාවක් ගිනිගත් එකක්. මං කැමති හාබර් මාස්ටර් තුමාගෙන් ඒක ගැන අහන්න අපි කොච්චර දවස් ඒක සමග ගැටුණාද කියලා. දවස් 10ක් හෝ ප්‍රමාණයක්. ඔව් ඒක 2017 වසරේ කොළඹට නුදුරින් ඒ අනතුර උනේ. ඒක කොළඹට ගෙනල්ලා අපි ඒ නැවේ ගින්න නිවන්න නාවික හමුදාවයි අපේ වරාය අධිකාරියේ ගිනි නිවන හමුදාවයි තමයි මූලිකව ඒකට සම්බන්ධ වුණේ. මොකද පිටින් ගොඩක් මේවා ලැබුණේ නැහැ. අපි දවස් 10ක් ෆයිට් කරලා තමයි ඒක සමතයකට පත් කරලා නැව වරාය ඇතුළට ගේන තත්වයකට පත් කරගත්තේ. ඉතින් බලනකොට අනිත් ඒවත් එක බලද්දී ඒකේ ඒ ස්වභාවයේ හැටියට අපේ තියෙන රිසෝසස් වල හැටියට ඒ වගේ කාලයක් යන්න පුළුවන්. ඉතින් අපි එච්චර දවස් 10ක් ෆයිට් කරලා සමතයකට පත් කරලා ඇතුළට ගෙනල්ලා තමයි සම්පූර්ණයෙන්ම නිවන්න පුළුවන් උනේ ඒ අවස්ථාවේදී 2017. අඩ්මිරාල් මේ අපි දන්නවා ජාත්‍යන්තර මොහොතේ නැවවල ඇතිවන ගිනි වර්ගීකරණයක් සිද්ධ වෙනවා. මේ වෙනකොට හඳුනාගෙන තියනවාද මේ නැවේ ඇති වෙලා තියෙන ගින්න කුමන තත්වයේ ගින්නක්ද කියලා? ඔව් දැන් ඒ සියලුම වැඩ කටයුතු ඒ ෆයර් ෆයිටිං එක වෙන්නේ නිර්ණායක මත. එතකොට මෙතනදී අපිට විශේෂයෙන්ම ඉන්දීය වෙරළ ආරක්ෂක හමුදාවේ විශේෂාත්ම දැනුම බෙහෙවින් උපකාර වෙලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ නෞකා නිර්මාණය කරලා තියෙන්නේ මේ ඒ අවශ්‍යතාවයට. අපි හවස බලාපොරොත්තු වෙන නෞකාවත් ඒ හා සමානව ඒ සඳහාම නිර්මාණය වෙච්ච නෞකාවක්. එතකොට මේ ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ අපේ තියෙන උපරිම අපේ ඉන්ස්ටිටියුෂනල් කැපැසිටි එක යොදවන්න, ඒකම අපේ තියෙන විශේෂාත්ම දැනුම යොදවන්න. අපේ නෞකාත් මේ හා සමගාමීව එකතු වෙලා තියෙනවා. අපේ වෙරළ ආරක්ෂක හමුදාවට හමුදාවට ලැබිලා තියෙන ජපානයෙන් ලැබුණු නෞකා දෙකත් අපි මේ වෙනකොට ඒ උපකරණ සහිතව අපි ස්ථානගත කරන්න සූදානම් කරනවා. හවස වෙනකොට ඒලා පෙර සූදානමක් හැටියට අපි ගාව තියෙන සීමිත සම්පත් ප්‍රමාණය අපි කලින්ම ප්‍රී පොසිෂනින් අපි බලාපොරොත්තු වන ඒ ස්ථාන වලට ගිහිල්ලා තියලා තියන්න
අපිට මීපයගේ සභාපතිතුම කිව්වා වගේ worst case scenario. Yes, worst case scenario, we have identified the worst case scenario, we are getting ready for that. But we hope that it will never happen because right now we are very confident that we are in a position to curtail and contain the fire and the way it is going on. අඩ්මිරාල් ඉන්දීය වෙරළාරක්ෂක අධිකාරියේ හමුදාවේ වෙබ්සයිට් එකේ තියෙනවා නැවේ බඳේ මීටර් 2ක 3ක විතර වගේ පැල්මක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවායි කියලා. මේක යම් කිසි ආකාරයක අයහපත් තත්ත්වයක් ඇති කරයිද මේ මම මේක පැහැදිලි කරන්නම්. අද උදේ අපි සාමාන්‍ය මේ වගේ ක්‍රියාන්විත වෙනකොට අපි සන්සෙට් එක රෑ වෙන්න කලින් අපි අප්ඩේට් එකක් ගන්නවා. මොකද රෑට විශේෂයෙන්ම මේවා දැකීමේ අපහසුතාවයක් ඇති නිසා. ඒ වගේම උදේ 6 වෙනකොට අපි නැවත වතාවක් අප්ඩේට් එකක් ගන්නවා. එතකොට අද උදේ මේ ඉන්දීය වෙරළාරක්ෂක හමුදාවේ කපිතාන්වරයා නවදිල්ලියේ ඔහුගේ ප්‍රධාන මූලස්ථානට රපෝර්තු කරා. එයා දැකපු දේවල්. එතකොට එයා හිටියේ නෞකාවේ පෝට් ක්වාටර් එකෙන්. ඒ කියන්නේ නෞකාවේ මේ ගිනි ගන්න නෞකාවේ වම් පැත්තේ පිටිපස්ස ප්‍රදේශයට වෙන්න. ඒ පැත්තේ තමයි ඔහුගේ ක්‍රියාකලාපය සිද්ධ වුණේ. ඔහු මේ ෆයර් ෆයිටිං එක කර තිබ්බේ නෞකාවට ඉතාමත් ආසන්නයේ. ඔහු නිරීක්ෂණය කරා ඒ බඳේ වම් පැත්තේ පිටිපස්සට වෙන්න තියෙන බඳේ ඒ තියෙන තහඩු වල ඇඹරීමක් ඒවයි ක්‍රැක් එකක්. එතකොට මේක රපෝර්ට් වුණා. මේක අපිටත් ඒක ඒගොල්ලෝ රපෝර්ට් කරා. මෙන්න මේ වගේ දෙයක් පේන්න තියෙනවා කියලා. මේක වෙන්නේ අධික උෂ්ණත්වය නිසා. intense heat. එතකොට මේ නෞකාවේ ගිනිගත්තේ එන්ජින් කාමරේ ඒක තියෙන නෞකාවේ පිටිපස්සට වෙන්න. එතකොට නෞකාවේ මේ වම් පැත්තට වෙන්න තමයි ඒකේ ඩයග්‍රෑම්, ඒකේ ෆ්ලෝ ඩයග්‍රෑම්, ඊට පස්සේ එන්ජින් රූම් ඩයග්‍රෑම් බලපුවාම මේ නෞකාවේ ඒ වැඩිපුර එන්ජින් සඳහා භාවිතා කරන, ජෙනරේටර් සඳහා භාවිතා කරන රෙඩියුස් පාවිච්චි කරන ඩෙල් ටැංකිය තියෙන්නේ වම් පැත්තට වෙන්න. එතකොට අපි අනුමාන කරනවා ඒවා මේ අධික උෂ්ණත්වය නිසා ගිනි අරගත්තා. ඒ නිසා තමයි මේ වම් පැත්තේ අපි විශේෂයෙන්ම දකින්නේ පොකුරු වෙච්ච ගිනි ගැනීමක්. එතකොට මේ ඉන්ටෙන්ස් හීට් එක නිසා ඕනම වෙල්ඩින් කරපු තහඩුවක් ඒවා එකක් ඒක ඇඹරෙන්න පුළුවන්, ඒවා කැපෙන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ නෞකාවේ මේ ඉරිතලාගෙන යනවා, නෞකාව මෙහෙම කැඩීගෙන යනවා කියලා. එහෙම කිසිම අනතුරක් නැහැ. මේ ඇවිල්ලා තමුන් දකින්න දේ රිපෝට් කරනවා. ඒ රිපෝට් කරන දේ මාධ්‍යවේදීන් හැටියට විවිධ පුද්ගලයෝ එකක ආකාරයට ඒවා ගැන උපකල්පන ඇති කර ගන්නවා. නමුත් ඒ තොරතුරු අපිටත් එනවා. ඒ ඔස්සේ අපි තක්සේරු කරනවා මොන වගේද පසුබිම, මොනවද අපේ විශ්ලේෂණය, ඒ වගේ අපි ඒ තොරතුරු භාවිතා කරන්නේ ඒ සඳහා. එතකොට මෙතන තියෙන්නේ ඒ yes there's a crack. ඒකෙන් අදහස් කරන්නේ මේ නෞකාව දෙකට කැඩෙනවා කියන එක. මේ නෞකාවේ වතුර මට්ටමේ යට ඉඳලා තියෙනවා අඩි 60ක්, මීටර් 20ක්. එතකොට මේ නෞකාවේ ශක්තිය රැඳිලා තියෙන එතන. එතකොට මේ මීටර් 20කයේ ගැඹුර වටපිටාව සිසිල් වෙච්ච මුහුදු වතුරෙන් බොහොම සුරක්ෂිත වෙලා තියෙන තැනක්. ඒක නිසා මේ නෞකාව දෙකඩ වීමේ හෝ නෞකාව කෑලි කෑල්ලට කැඩීමේ කිසිම අනතුරක් නැහැ. Right. This morning we had a report that is the CEO of the Indian Coast Guard vessel reported to his headquarters that what he sees in his naked eye. So he reported that there's a crack on the port quarter of the ship, and what he has observed he has reported, and that same report has come to us. Now these cracks are because of the intense heat. The fire is mainly contained to the port quarter of the ship. If I be more precise, it is right under the superstructure toward the port side. Even in the images you will be able to see this thing. So when you have intense heat in one place for quite a long of time, naturally the steel plates get deformed, the welding line get cracked, and you will see